හරි දරුවනේ එතකොට අද අපි දැන් මේ සූදානම් වෙන්නේ 2016 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. හරි 2016 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. 2016 සාමාන්‍ය පෙළ පේපර් එක තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. දැන් මම මේකේ ජෛව ගෝලීය ප්‍රශ්නය සාකච්ඡා කරන්න පටන් ගන්න කලින් ඒක සාකච්ඡා කරන්නේ මම අනික් ප්‍රශ්න ටික තමයි සාකච්ඡා කරන්න යන්නේ දරුවනේ. අපි මෙන්න මෙතනට දාගමු මේ ප්‍රශ්නේ. ටක් ගාලා දෙන්නම් ඔයාටත් chance එක පොඩි වෙලාවක් අරගෙන දැන් මම මේක හදාගන්න ටිකේ ඔයා මෙන්න මේක උත්තර ටික තෝරන්න බලන්න ඒ කොටසට උත්තර ටික තෝරන්න බලන්න. හරි මම මේ හදාගන්න ටිකට උත්තර ටික තෝරන්න. ප්‍රශ්න ටික ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවනේ. හරි උත්තර ටික තෝරන්න බලන්න. හරි මේක ලස්සන ෆොන්ට් එකකින් දාන්නත් එපා උත්තර ටික. හරි ඒක නිසා ෆොන්ට් එකකින් දාන්නත් ඕනේ. ඒ වගේම මම මේවා ටිකක් ප්‍රමාණවත් විශාල කරන්නම්. හරි මං හිතනවා දැන් වෙලාව ඇති වෙයි කියලා ඔයාලට. අපෘෂ්ඨවංශීන් ඔවුන්ගේ ලක්ෂණ පදනම් කරගෙන වංශවලට වෙන් කෙරේ. හරි අපෘෂ්ඨවංශී සත්තු ඔයාලගේ ලක්ෂණ පදනම් කරගෙන වංශවලට වෙන් කරනවා. පහත වගුවේ පළමු තීරුවේ A B C හා D මගින් ඇති එක් ලක්ෂණ දරන සත්ව වංශය දෙවන තීරුවේ සඳහන් කරන්න. right ඔන්න පළවෙනි එක බහුශෛලික දේහය බහුශෛලිකයිලු. හරිද ප්‍රස්තර දෙකකින් ගොඩනැගිලා තියෙනවලු. ප්‍රස්තර දෙකක් කිව්ව ගමන් කියන්නේ ද්විප්‍රස්තරනේ. ද්විප්‍රස්තර කිව්ව ගමන් මොකද්ද පුතේ වංශේ? ද්විප්‍රස්තර වංශය ඔබට ටස් කාලා මතක තියෙනවනේ වංශ කීයක් තියෙනවද? yes very good නිඩාරියා. උත්තරය ඇවිල්ලා මොකද්ද? නිඩාරියා කියලා එන්න ඕනේ. නිඩාරියා වංශය. හරි නිඩාරියා. හරි very good. ඊළඟට අපි යන් ඊළඟ එකට හරි පේශීමය පාදයක් තියෙන්නේ කොයි වංශයටද? පේශීමය පාදයක් තියෙන්නේ කාටද? කොයි වංශයකටද පේශීමය පාදයක්? ටග්ගල මස් වලින් හැදිච්ච පාදයක් තියෙන එක නම් මතක් කරගන්න. මස් වලින් හැදිච්ච පාදයක් තියෙන එක න කවුද? මොලුස්කා. යා very good මොලුස්කා. හරි මොලුස්කා වංශය. හරි ඊගාවට කරදිය පරිසරවල විතරක් වාසය කරන එක්කනා කවුද? කරදිය පරිසරවල very good එකයි නොඩර් මේටා. හරි ඒකට ටිකක් දිගයිනේ. එකයි නොඩර් මේටා වංශය. හරි ඊගාවට කයිටීන් උච්චරමයක් තියෙන මොක්කුන්ගේද? කයිටීන් උච්චරමයක් very good ආර්ත්‍රොපෝඩා වල. ආර්ත්‍රොපෝඩා. හරි වාඩා පෝඩා ආර්ත්‍රොපෝඩා right වංශය තමයි අයිති වෙන්නේ. ඊට පස්සේ ඕකේ ඒකත් හරි. ඉහත වගුවේ දැක්වෙන ඒ ලක්ෂණය දරන සත්වයෙකු නම් කරන්න. ඒ කියන එක්කන ද්විප්‍රස්තර එක්කෙනෙක්නේ. ද්විප්‍රස්තර සත්වයෙකු නම් කරන්න උදාහරණ කීපයක් තියෙනවා. මොනවද? මුහුදුමල very good. ආය මොනවද තව තියෙනවද නේ? මොනවද ආය තියෙන්නේ? මුහුදුමල හයිඩ්‍රා very good. මුහුදුමල ගන්න පුළුවන්. තව ඕනනම්
හයිඩ්‍රා ගන්න පුළුවන්. මුහුදු මල හයිඩ්‍රා වගේ ගත්ත හැකි රයිට්. ජෙලිෆිෂ් ගන්නත් පුළුවන් ඈ. ජෙලිෆිෂ් හරි රයිට්. ඊළඟට ඉහත එකෙහි සඳහන් කළ වංශ අයත් රාජධානිය හා අධිරාජධානී ලියා දක්වන්න කියලා කියනවා. එකේ සඳහන් කරපු වංශය හරි වංශ අයත් රාජධානිය. ඒ කියන්නේ මෙයාලා සත්ව රාජධානියනේ. සත්ව රාජධානිය කියලා කියන්නේ ඇනිමාලියානේ. ඇනිමාලියා රාජධානිය. එහෙනම් මෙතනට මොකක්ද දෙන්න ඕන දරුවෝ? ඇනිමාලියා රාජධානිය ඇවිල්ලා මොකද්ද? ඇනිමාලියා. මාලියා නේ ඇනිමාලියා. ඇනිමාලියා. මෙයාලා අයිති අධිරාජධානිය මොකද්ද කියලා අහනවා. අධිරාජධානිය මොකද්ද පුතේ මෙයාලගේ? ඒක කියන්න බලන්න. මෙයාගේ අධිරාජධානිය මොකද්ද? මෙයාලා අයිති අධිරාජධානිය මොකක්ද? අධිරාජධානි කීයක් තියෙනවද? ආකියා, බැක්ටීරියා, ඉයුකැරියා නේ. ඒතර මෙයාලා අයිති අධිරාජධානිය මොකද්ද පුතේ? ඉයුකැරියා. හරි. අමුතු එකක් නේ. ඕවා අපි කතා කරලා තියෙන්නේ. ඉයුකැරියා. නේ. ඒ කියන්නේ රාජධානිය ඇවිල්ලා ඇනිමාලියා, අධිරාජධානිය ඇවිල්ලා මොකද්ද? ඉයුකැරියා රයිට්. හරි. එතකොට අපි ඒකේ B කොටසට එන්ට යමු. B කොටසට එමු. හරි. මෙන්න B කොටස. හරි. එතකොට B කොටසේ මෙන්න මේ මුල කෑල්ල අපිට ගන්න ඕන. මේ කෑල්ලත් ඕනි. හරි. මුල කෑල්ලයි මේකයි දෙකම ඕනි. බලමු කොහොමද මේක. හරි මෙහෙම කරමුකෝ. මෙන්න මේ පළවෙනි කොටස විතරක් දැන් මම සම්බන්ධ කරගන්න යන්නේ. රයිට්. බලමු අපි මේක සෙට් කරගෙන මේකට උත්තරය ලියමු B කොටසට. ශ්වසනය යනු ජීවීන්ගේ ක්‍රියාවලියකි. හරි. දැන් මේකේ මම මේ නෝට් එක මෙතනම ලස්සනට උත්තරේ ලියන ගමන් තමයි යන්නේ. ඒක නිසා ඔයාටත් ලේසි උත්තරේ ලියන විදිහත් ඔබට පැහැදිලි වෙනවා මේකත් එක්කම. හරි. උත්තරේ කියලා දෙන එක විතරක් නෙවෙයි කරන්නේ, උත්තරේ ලියලත් පෙන්නනවා. හරි. එතකොට ඔල්ටර්නේටිව් ආන්සර්ස් ඒ කියන්නේ ඒකට ගැලපෙන තවත් උත්තර ගැන අපිට කතා කරන්න පුළුවන් ලේසියෙන්ම. හරි. ශ්වසනය යනු ජීවීන්ගේ ක්‍රියාවලියකි. ජීවීන් තුළ සිදුවිය හැකි ශ්වසන ආකාර දෙක මොකක්ද කියලා අහනවා. ජීවීන්ගේ වෙන්න පුළුවන් ශ්වසන ආකාර දෙක අහනවා. මොකක්ද ශ්වසන ආකාර දෙක පුතේ? පළවෙනි එක තමයි ස්වායු ශ්වසනය. හරි. දෙවෙනි එක මොකද්ද පුතේ? දැන් දෙවෙනි එක පුළුවන් වෙන්න ඕන මොකද්ද? නිර්වායු ශ්වසනය. හරි. ස්වායු ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් තියෙනකොට වෙන ශ්වසනයට. නිර්වායු ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් නැතිකොට වෙන ශ්වසනයට. හරි. ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය කියලා ආකාර දෙකක් තියෙනවා. ඊළඟට වැඩි ශක්ති ප්‍රමාණයක් නිපදවන්නේ ඉහත කොයි ශ්වසනයෙන්ද කියලා තමයි අහන්නේ. වැඩි ශක්තියක් හදන්නේ කොයි ශ්වසනයෙන්ද කියලා තමයි අහන්නේ. වැඩි ශක්තියක් හදන්නේ කොයි ශ්වසන ක්‍රමයෙන්ද කියලා තමයි අහන්නේ. වැඩි ප්‍රමාණයක් ශක්තිය හදන්නේ පුතේ මතක තියාගන්න ස්වායු ශ්වසනයෙන්. හරි. ඒක මතක තියාගන්න කටපාඩම් හරි කරගන්න. හරි. ස්වායු ශ්වසනය මගින් තමයි වැඩි ශක්තියක් හදන්නේ. හරි. ඊළඟට ඒක ඊළඟ කොටස. ශ්වසනයේදී කාබන් ඩයොක්සයිඩ් වායුව හරි පිටවන බව පරීක්ෂණාත්මකව පෙන්වීමට සකස් කරනු ලබන ඇටෝමකට අවශ්‍ය උපකරණ කීපයක්
අනුපිළිවෙලින් පහත දී ඇති මේ තියෙන්නේ මේ උපකරණ කීපය ඇතුළේ මේ පරීක්ෂණය අපි කතා කරලා තියෙන්නේ. හරි. මේ පරීක්ෂණය අපි කතා කරා අපි බලමු නේද? මෙතනද A කියලා එකක් තියෙනවා, B කියන එකේ වතුර දාලා තියෙනවා. හරි. අනුපිළිවෙලින් තොරව හොඳේ. පිළිවෙලට නෙමෙයි මේ දීලා තියෙන්නේ හොඳේ. අනුපිළිවෙලින් තොරව. එහෙනම් අනිවාර්යෙන් පිළිවෙලට හදන්න කියනවාද හරි? right. ඒ බෝතලේ ඇතුළත් කළ යුතු ද්‍රාවණය කුමක්ද කියලා අහනවා. ඔබට මතකද මේ පරීක්ෂණේ? හරි. මම ඔන්න පරීක්ෂණය පොඩ්ඩක් මතක් කරන්නම් පුතේ. භාජන පහක් අපි දාමුකෝ මුලින්ම right. 1යි 2යි 3යි 4යි 5යි. ඔබට මතකද දන්නේ පළවෙනිම ද්‍රාවණය අපි දානවා yes very good potassium hydroxide දානවා. ඇයි KOH දාන්නේ? KOH වලට පුළුවන් කාබන් ඩයොක්සයිඩ් උරා ගන්න. ඊට පස්සේ ඒකෙන් ඇත්තටම කාබන් ඩයොක්සයිඩ් උරා ගත්තද කියලා බලන්න මේකට මොනවද දාන්නේ? හුණු දියර දානවා නේ. very good මතකයි නේ. හුණු දියර දානවා. ඊට පස්සේ හුණු දියර වල අපිට චෙක් කරනකොට කාබන් ඩයොක්සයිඩ් නැත්තම් මේක කිරිපාට වෙන්නේ නැහැ. ඊට පස්සේ මේකේ තමයි අර සත්තු ටික හරි තනකොළ පෙත්තු ටික හරි පළඟැටියෝ ටික හරි මුණුන් ටිකට දාන්නේ right. ඊට පස්සේ ඒකෙන් උන්ගෙන් පිට වෙන වායුව මේකට එනවා. මේකටත් නැවත දානවා මොකද්ද? හුණු දියර දානවා. දැන් මේ ප්‍රැක්ටිකල් එක මම ඔයාටම කරලා ඇති 5-6 වතාවක්. හරි. මේක අපි මේ වගේම ප්‍රශ්න කතා කරලා ඉතින් right. හුණු දියර දානවා. ඊට පස්සේ මෙන්න මේකෙන් මෙතන තමයි ඔය ටැප් එකක් එක්ක මේක හයි කරලා තියෙන්නේ වතුර ටික මෙහෙම ගලාගෙන යන්න right. මේකට තමයි ජලය දාන්නේ. දැන් මම හිතන්නේ ප්‍රැක්ටිකල් එක මතක් වෙන්න ඇති, පිළිවෙල මතක් වෙන්න ඇති. දැන් මේකෙදි දැන් මම මෙතනදි නේද? මෙතනින් වායුව මෙන්න මෙතනට මේ ලික්විඩ් එක අස්සට මේක එන්න ඕන. උඩින් ගිහිල්ලා මෙතනින් මෙහෙම ලික්විඩ් එක අස්සට මේක එන්න ඕන. මෙතනින් උඩින් පටන් ගන්න මෙන්න මෙතනට මෙහෙම එන්න ඕනේ බටයක්. ඊට පස්සේ මෙතනින් මේ බටේ මේ ලික්විඩ් එක අස්සට එන්න ඕනේ. ඊට පස්සේ උඩින් පටන් ගන්න මේක ලික්විඩ් එක අස්සට ආවත් කමන්නේ නැත්නම් අවුලක් නැහැ ඒක නේද right. මෙතනදී මතක තියාගන්න දැන් මෙතනින් තමයි වාතය ඇතුල් වෙන්නේ මේ සිස්ටම් එකට. ඇතුල් වෙලා මෙතනින් බුබුලු දාලා මේම බෝල වෙනකොට මේ ද්‍රවය හරහා වාතය එනකොට තමයි ඒ වායුවේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ටික මේකට මොකද වෙන්නේ? උරාගන්නේ. හරි? උරාගන්නේ. ඊට පස්සේ කාබන් ඩයොක්සයිඩ් ටික උරාගත්තා. ඊට පස්සේ ඉතුරු වායු ටික තමයි මෙන්න මෙතනින් එළියට එන්නේ. ඒ වායු ටික මෙහෙම ගිහිල්ලා මෙතනින් බුබුලණය වෙනවා. බුබුලණය වීමක් වෙන්න ඕන නිසා හැම වෙලේම වායුව ලැබෙන ඉන්සර්ට් වෙන බටේ ද්‍රවය තුලට ඇතුළු වෙලා තියෙන්න ඕන. හරි? ඒක හැම වෙලේම වෙන්න ඕන right. දැන් අපි බලමු උත්තරේ ලියන්න. වතුර තියෙන භාජනයේ තියෙනවානේ B තමයි කෙලවරට වෙන්න ඕනේ. KOH ද්‍රාවණය තමයි මුලින් වෙන්න ඕනේ. මේකේ හුණු දියර එකක් තියෙනවා. එහෙනම් මේකෙත් තියෙන්න ඕන මොනවද? හුණු දියරම තමයිනේ. එහෙනම් ඒකේ ඒ හුණු දියර භාජන දෙකක් තියෙන්න එපාය. හරි? එහෙනම් මේකත් ඇවිල්ලා මොකක් වෙන්න ඕනද? හුණු දියර වෙන්න ඕනේ. පැහැදිලිද පුතා? මේකත් හුණු දියර භාජනයක් වෙන්න ඕන. අර අපි කලින් කතා කරපේකේ හුණු දියර දෙකක් තිබුණානේ. right. ඊළඟට ඒ බෝතලයට අදාළ ද්‍රාවණය දැමූ පසු ඉහත දැක්වෙන බෝතල් සම්බන්ධ කළ යුතු අනුපිළිවෙල ලියා දක්වන්න කියලා කියනවා. අනුපිළිවෙල ලියා දක්වන්න කියලා කියනවා. ඒතකොට ඒකට මුලින්ම KOH එකයි පැයි එන E තමයි මුලින්ම එන්නේ. ඊට පස්සේ හුණු දියර තියෙන එකක් එපාය. හුණු දියර තියෙන එකක් ඕනේ. D ගන්නත් පුළුවන් A ගන්නත් පුළුවන්. අපි A ගමුකෝ කැමති එකක් ගත්ත හැකියි. ඊට පස්සේ ඒ හුණු දියර වලින් පස්සේ ඒක එන්න ඕන මොකටද? C ප්‍රරෝහණය වෙන මුම් බීජයට right මුම් මේකට right. ඊට පස්සේ ඒක අවසානයේ B කියන එකනට එන්න ඕන. මෙන්න මේ E A C B කියන පිළිවෙලට තමයි එන්න ඕන. එතකොට ඔබට මෙන්න මෙහෙම දෙයක් පුළුවන්. B sorry B ට කලින් එන්න ඕන කවුද එන්නේ? B ට කලින් D එන්න ඕනේ. D ට කලින් D ට පස්සේ තමයි B එන්න ඕනේ. E A C D B මෙතනදී මේ A සහ D ඕන නම් මාරු කරාට කමක් නැහැ. හැබැයි
ඔව් A සහ D මාරු වුණාට කමක් නැහැ. A තියෙන තැනට D ඇවිල්ලා D තියෙන තැනට A ආවට කමක් නැහැ, ගැටලුවක් වෙන්නේ නැහැ. හරිද පුතේ? ඊළඟට බෝතල් සියල්ලම නිවැරදිව සම්බන්ධ කිරීමෙන් පසු සිදු කළ යුත්තේ කුමක්ද කියලා අහනවා. දැන් මේ බෝතල් ටික ඔක්කොම සම්බන්ධ කරාට පස්සේ එතනින් පස්සේ මේක දැන් නිකම් මේක හරහා මේ වාතයක් වායුවක් ගමන් කරන්නේ නැහනේ. නිකම් මේ පිස්සු මේ වායුවට මේක අස්සට එන්න මෙතනින් මේ ටැප් එක අරින්න ඕනේ. ටැප් එක ඇරියාම තමයි මෙතන වතුර මට්ටම ටික පල්ලෙහාට බහින්නේ. වතුර මට්ටම අඩු වෙන්න තමයි මේකේ පීඩනය ටික අඩු වෙන්නේ. පීඩනය අඩු වෙනකොට තමයි මෙහි ඉඳන් මෙහාට වායුව ගලාගෙන එන්නේ. මෙහි ඉඳන් වායුව මෙහාට ගලාගෙන එනකොට මෙහි හිස් වෙනවා. මේ හිස් තැන පුරවන්නේ මෙහෙන් වායුව මෙහාට ගලාගෙන එනවා. එතකොට මෙහි හිස් වෙනවා. එතකොට මෙහෙන් වායුව මෙහෙට ගලාගෙන එනවා. ඒ විදිහට මෙන්න මෙහි වායුව මේක දිගේ අනවරතව හරි අනවරතව මේක දිගේ වායුව ගලාගෙන යන නම් පුතේ මෙන්න මෙතන මේ ටැප් එක අරින්න ඕනේ. ටැප් එක අරින්න ඕනේ. ඒ කියන්නේ B නලයේ B බඳුනේ නැත්නම් B බෝතලයේ මෙතන මේ මොකද්ද කරාමය කියලා දීලා නැහැනේ. B හරි බෝතලයේ කරාමය විවෘත කිරීම. හරි B බෝතලයේ කරාමය මොකද කරන්න ඕන? විවෘත කරන එක තමයි කරන්න ඕන. හරි ටැප් එක අරින්න ඕන. පැහැදිලිද දරුවෝ? මං කිව්ව එක පැහැදිලි නේද පුතේ ඔයාලට? ඔව් සර්. රයිට්. එතකොට ওই විදිහට තමයි ඕකේ මේක එන්නේ. බලමු තව ප්‍රශ්නයක් තියෙනවද කියලා ඒකේ. රයිට්. ඊළඟට මේකේ තව තියෙනවා D සහ E කියලා කොටස් දෙකක් තියෙනවනේ. හරි. ඒකත් මම මෙතන දාගෙන ඉන්නම්. හරි. D සහ E කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකත් මම ටස් කරලා දාගෙන ඉන්නම්. ලකුණු 15ක ප්‍රශ්නයක් හොඳේ මේ. ඉහත සීහි සඳහන් පියවර අනුගමනය කළ පසු මෙම ඇටුමේ නිරීක්ෂණය කළ හැකි වෙනස මොකක්ද කියලා අහනවා. එතකොට මේ විදිහට අර කරාමය විවෘත කරාම මේ ඇටුමේ වෙනස මොකක්ද කියලා අහනවා. හුණු දියර කිරි පාට වෙනවනේ. අර නේද අපි සාමාන්‍යයෙන් මේ මුං බීජ හරි එක් හුණු දියර බඳුනක් කිරි පාටට හරි එකක් විතරයි මේවා වෙන්නේ නේද? දෙකම මේවා වෙන්නේ නෑ නේද? එක් හුණු දියර බඳුනක පමණක් මොකද වෙන්නේ? බඳුනක පමණක් හුණු දියර කිරි පාටට හැරේ. ඇත්තටම එක් කියන එකකට වඩා මේක හොඳයි මේ හරියටම කෙලින්ම කියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපි මෙතනදී දැන් සීට පස්සේ සෙට් කරන හරි සීට පසුව සම්බන්ධ වන මෙතන මේ මොන බෝතලයේද කියලා අහන්න එපා. හරි මේකට B දාන්න ඕන. මෙතන B බෝතලයේ කරාමය හොඳේ. අර්ථන මෙතන හැදෙන්න ඕන මේ එක් හුණු දියර බඳුනක් කියන එකටත් වඩා සීට පසු හරි සීට පසු හුණු දියර බඳුන පමණක් හරි සීට පස්සේ සම්බන්ධ කරන හුණු දියර භාජනයේ විතරක් හුණු දියර මොකද වෙන්නේ? කිරි පාටට හැරෙනවා. හරි ඊට කලින් එකේ හැරෙන්නේ නැහැ. ඉතින් මේකෙම හරි පාලක ඇටුම හදන්න මේකෙම
මේ පරීක්ෂණයම පාලක ඇටුමක් හදන්න මොකද්ද කරන්න ඕන කියලා අහනවා. පාලක ඇටුමක් හදන්න අර පළවෙනි එකේ KOH දැම්මනේ. KOH දාන්න නැතුව හරි E බඳුනටත් වතුරම දාලා බලනවා. හරි E බඳුනට නැත්නම් බෝතලය නේද? බෝතලයට ජලය දමා දැමීම. හරි දැමීම. හරි කොයි බෝතලයටද අපි දාන්නේ ජලය? මේ E බෝතලේ KOH තියෙනවනේ. ඒකේ KOH වෙනුවට අපිට වතුර දාලා බලන්න පුළුවන්. හරි වතුර දැම්මහම මොකද වෙන්නේ? බෑ ඒකත් නෑ අපිට කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියන එක නෙමෙයි. කාබන් ඩයොක්සයිඩ් පිට වෙන බව පරීක්ෂණාත්මක පෙන්වීමට තමයි යන්නේ. නෑ මෙහෙම කරන්න පුළුවන්. C කියන එකේ කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියන එක පෙන්වන්න ඕන. කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා කියන එක පෙන්වන්න මෙහෙමයි. C බෝතලයේ හරි මුං බීජ ටික අයින් කරලා බලනවා. right මුං බීජ ඉවත් කර පරීක්ෂණය නැවත සිදු කිරීම. හරි ඔව් මේක තමයි කරන්න පුළුවන් හොඳම දේ. අර C බෝතලේ තියෙනනේ මුං බීජ. ඒ මුං බීජ ටික අයින් කරලා හරි ඒක හිස් කරලා හරි පරීක්ෂණය ආයෙසරයක් කරලා බලනවා ඒක අර වගේ වෙනවද කියන්නේ. හරි ඕක තමයි කරන්න පුළුවන් හොඳම දේ. වෙන විකල්පයක් නැහැ. හරි ඕක තමයි මේකදී කරන්න පුළුවන්. මට පුංචි වෙලාවක් දෙන්න මේක සේව් කරන්න. හරි පුතේ ඊළඟට අපි යමු කෙමිස්ට්‍රි ප්‍රශ්නයකට. හරි මෙන්න මේ රසායන විද්‍යාව ප්‍රශ්නෙට අපි යමු. right මෙන්න ගැටලුව තුන්වෙනි ප්‍රශ්නේ. රසායන විද්‍යාව පුතේ ඔයා බොහොම ඉක්මනට ඔයාලාම හැමෝම ගන්න ඕනේ මේ පාස් පේපර් පොත් තියෙන්න ඕන ළඟ. හරි දැන් ඉතින් දිගටම පාස් පේපර්ස් තමයි කරන්න ඕනේ. හරි එතකොට තමයි අපිට නිවැරදි මඟ පෙන්වීමක් ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට උත්තර ලියන්න පුළුවන්ද කියලා බලන්නත් නේද? පාස් පේපර් පොත තමයි ඔයාට හොඳම වෙන්නේ. හරි ඒක නිසා හැකි ඉක්මනට මොනවා හරි ක්‍රමයකට ඉදිරි මේ අපේ පහුගිය අවුරුදු 5 හරි කමන්නේ පාස් පේපර්ස් ටික හොයා ගන්න ඕන. ඕකේ. පහත රූපවල දැක්වෙන පරිදි ABCD හා E පරීක්ෂා නල තුලට MgCl2 සීනි හා ග්‍රීස් එකතු කරනු ලැබේ. හරි. මේ දෙකටම MgCl2 මැග්නීසියම් ක්ලෝරයිඩ් දාලා තියෙනවා. මේ දෙකට සීනි මේකට ග්‍රීස්. හොඳේ. ඊට පස්සේ හොඳට කලතනවලු. මේකේ තියෙන්නේ ආසුදු ජලය 25 දී මේකත් ආසුදු ජලය 60 දී මේකත් ආසුදු ජලය 25 දී. ඒ කියන්නේ මේ තුනේම වතුර දාලා තියෙන්නේ.
මේ දෙකේ භූමි තෙල් දාලා තියෙන 25. ඕකේ. දැන් එදියට ඒක අවුලක් වගේ. දැන් බලමු මොකක්ද අහන්න ප්‍රශ්නේ කියලා. ඝන ද්‍රව විෂම ජාතීය මිශ්‍රණයක් සකස් වන්නේ කුමන පරීක්ෂා නලය තුලද කියලා අහනවා. පුතේ ඝන සහ ද්‍රව විෂම ජාතීය වෙන්න ඕනේ. ඝනයක් සහ ද්‍රවයක්. දැන් මේ නලයේ තියෙන්නේ කොහොමත් ද්‍රවනේ. ඝනයක් දාන්න ඕනේ ඒකත් හරි. දැම්මහම විෂම ජාතීය වෙන්න ඕනේ. දෙක හරියට මිශ්‍ර වෙන්නේ නැති වෙන්නත් ඕනේ. හරි. සාමාන්‍යයෙන් මැග්නීසියම් ක්ලෝරයිඩ් වතුර දිය වෙනව නේද? ලවණයක් නේ දිය වෙනවා. සීනි වතුර දිය වෙනවද? ඔව්ද? සීනි වතුර දිය වෙනවා. සීනි භූමි තෙල් වල දිය වෙනවද නැද්ද? සීනි භූමි තෙල් වල දිය වෙනවද නැද්ද? ඔන්න ඔබට ගෙදරදී කරලා ගෙදර භූමි තෙල් ටිකක් තියෙනවා නම් ලාම්පු තෙල් ටිකක් තියෙනවා නම් පුතේ අරගෙන නේද? පොඩ්ඩක් ගන්න නෑ ගොඩක් ගන්න එපා අන්තිමට මේන්නේ. භූමි තෙල් ටිකක් අරන් සීනි ටිකක් දිය කරලා බලන්න. භූමි තෙල් වල සීනි දිය වෙන්නේ නැත. එහෙනම් කොයි නලයේද පුතේ වෙනස් වෙන්නේ? හරි. එහෙම දිය නොවි විෂම ජාතිය මිශ්‍රණයක් හැදෙන්න මොකේද එහෙනම් D කියන එකේද කියලා මට හිතෙනවා. හරි. මොකද ග්‍රීස් භූමි තෙල් වල හොඳට දිය වෙනවා. ඒක ගන්න ඒක ගැටලුවක් නෑ. මොකද ග්‍රීස් ගහේ ග්‍රීස් ගාන්න ග්‍රීස් දිය කරගන්නේ භූමි තෙල් වල. හරි. අවුරුදු උත්සවයේ ග්‍රීස් ගහ කියලා එකක් තියෙනවා දන්නව නේද? ඒ ග්‍රීස් ගහේ ග්‍රීස් ගහන්න ග්‍රීස් ගානවනේ. ඒ ග්‍රීස් ගාන්න ග්‍රීස් ටික භූමි තෙල් වල දිය කරලා තමයි ගාන්නේ. හරි. ඕකේ. එහි ඇති ද්‍රව්‍ය හා ද්‍රාවකය ලියන්න කියලා කියනවා. හරි. ඒකේ තියෙන ද්‍රව්‍ය අපි ද්‍රාවකය මුලින්ම ලියමුකෝ නේ. අන්න ද්‍රව්‍ය ලියමුකෝ. ද්‍රව්‍ය කියලා කියන්නේ දිය වෙන එක. දිය වෙන එක නා තමයි කවුද? සීනි. ඒ කියන්නේ පොඩ්ඩක් දාන එක නා. පොඩ්ඩක් දාන එක නා සීනි. හරි. එතකොට ද්‍රාවකය කවුද? ද්‍රාවකය ඇවිල්ලා භූමි තෙල්. භූමි තෙල් තමයි ද්‍රාවකය. රයිට්? හරි. එතකොට ද්‍රාව්‍යක ද්‍රාව්‍යතාවය කියන එක අර්ථ දක්වන්න කියලා කියනවා. ද්‍රාව්‍යතාවය කියන එක අර්ථ දක්වනකොට නම් ඔබට නිර්වචනය මතක තියෙන්න ඕනේ. නිර්වචනය පුතේ මතක තියෙන්න ඕනේ. මොකද්ද නිර්වචනය? මොකද්ද නිර්වචනය? හරි. ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල අපි ගන්නේ ඔකනේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25 දී right 25 දී හරි මම මෙතනදී සෙල්සියස් අංශක කියන එක දාන්න ඕන නිසා මෙතන මේක කොපි කරගන්නම් සෙල්සියස් අංශක හරි 25 දී ද්‍රාවක ග්‍රෑම් 100ක තුල ද්‍රාවක ග්‍රෑම් 100ක් තුල දියවන හරි ද්‍රාව්‍යක දියවන උපරිම ද්‍රාව්‍ය ස්කන්ධය උපරිම මම දැන් මේ කටපාඩම් කරලා නෙවෙයි කරන්නේ හරි ඔයත් කටපාඩම් කරන්න එපා හරි උපරිම ද්‍රාව්‍ය ස්කන්ධය දෙන්න තමයි අපි කියන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම නෙමෙයි. අපි ඕකෙදි ගන්නේ හරි
අපි ගන්නේ මොකක් හරි ද්‍රාවකයක් ගන්නවා. හරි? ද්‍රාවකයක් ගන්නවා. මේ හැම වෙලෙම කරන්නේ සෙල්සියස් අංශක 25. ඒක මතක තියාගන්න. ඔය ගොඩාක් දේවල් අපි සෙල්සියස් 25 තමයි කරන්නේ. හරි? ද්‍රාවක ග්‍රෑම් 100ක් අරගන්නවා. මේ 100 ඇතුලේ දිය වෙන්න පුළුවන්. හරි? 100 ඇතුලේ දිය වෙන්න පුළුවන්. උපරිම ද්‍රව්‍ය ස්කන්ධයට තමයි කියන්නේ අපි. හරි? උපරිම ද්‍රව්‍ය ස්කන්ධයට තමයි කියන්නේ අපි. එම ද්‍රව්‍යයේ අදාළ ද්‍රාවකයේ තුර ද්‍රව්‍යතාවය කියන්නේ. හරි? ඉතින් මේ වීඩියෝ එක තව බාර දෙපාරක් තුන් පාරක් බලනකොට තේරෙයි හරි මොකක්ද ද්‍රව්‍යතාවය කියන්නේ කියලා right? ඊට පස්සේ පහත දැක්වෙන එක් එක් පරීක්ෂා නල යුගල මගින් පෙන්විය හැකි කුමන සාධකයේද කියලා තමයි අහන්නේ. යුගල් ටිකක් දීලා තිනවා ඒකෙන් පෙන්වන්න පුළුවන් කුමන සාධකයේ ගැනද කියලා තමයි අහන්නේ. අපි ටිකක් කල්පනා කරමු බලන්න ඒක. A සහ B ගත්තාම A කියන ඇටෝම සහ B කියන ඇටෝම ගත්තාම බලන්න A කියන සහ B කියන දෙන්නව කම්පෙයාර් කරලා සංසන්දනය කරන්න ඒ දෙන්නව. එයාගේ ඒගෙත් ආසුත් ජලය තියෙනවා හැබැයි 25 මෙයාගේ ජලය 60යි. හරි? එහෙනම් උෂ්ණත්වය නේද? හරි? එහෙනම් උෂ්ණත්වයේ බලපෑම නේද ඒකේ බලන්න. එකක උෂ්ණත්වය අඩුයි අනික උෂ්ණත්වය වැඩි. හරි? උෂ්ණත්වයේ කියන බලපෑම තමයි ඒකේ බලන්නේ. ඊගාවට C සහ D වලින් මොකද්ද බලන්නේ? C D pair එකෙන් මොකද්ද බලන්නේ කියලා බලන්න. කො මෙන්න මේ C සහ D ව හිතන්න. right? C සහ D ව ස්වභාවය ඔව් මෙතන බලන්න. අපි බලමු. මම නිකන් මෙතන වෙලා. හරි? පැහැදිලිව පේන්න. දෙකේම සීනි දෙකේම ජල එකක ද්‍රාවකය ජලය මේකේ ද්‍රාවකය භූමි තෙල්. එහෙනම් මොකද්ද මෙතනදී බලන්නේ? ද්‍රාවකයේ ස්වභාවය නේද? ඔයා කිව්වා හරි. ද්‍රාවකයේ ස්වභාවය. හරි? ද්‍රාවකයේ ස්වභාවය. ඊගාවට D සහ E වලින් මොකද්ද බලන්නේ? D සහ E. D සහ E කිව්වම මෙන්න මේ දෙක මම මෙන්න මේ දෙකනේ. හරි? මේ දෙක සිලෙක්ට් කරගන්නවා. මේ දෙක සිලෙක්ට් කරගත්තාම කවුද මේ දෙන්නගෙන් බලන්නේ? මේකෙත් භූමි තෙල් අරකෙත් භූමි තෙල් මේකේ 25යි මේකේ 25මයි මේකේ සීනි අරකේ ග්‍රීස්. ඒකට මොකද්ද ගන්න එහෙනම්? ද්‍රව්‍යනේ වෙනස් වෙලා තියෙනවා. ද්‍රව්‍යයේ ස්වභාවය තමයි ඒකට ගන්න. ද්‍රව්‍යයේ ස්වභාවය තමයි එකකින් බලන්නේ. හරි? ඊළඟට බලමු අපි ඔන්න ගානකුත් තියෙනවා එතනින් එහාට. පුංචි පහේ ගානක් තියෙනවා. බලමු මේ ගාන අපිට හරි? හරි? right. ඉතුරු ගානත් අපි බලමු. මෙන්න තියෙනවා ගාන. ඔවුන් ওই විදිහට ඔකට සාර්ථකව උත්තර ටික ලියාගෙන යන්න පුළුවන් නම් ඔයාලට 2016 දී විභාගය කරන්න තිබුණා. හරි? නමුත් ඉතින් මේ පාරත් මේ වගේ ප්‍රශ්නයක් එන්න බැරි නෑ. 2016 කියන්නේ ගොඩක් ඈත අවුරුද්දක්. හරි? සාපේක්ෂව ගත්තාම හරි.
ඉහත පරීක්ෂණයේදී ඒ නලය තුළට MgCl2 1.9ක් දානවලු. හැදපු ද්‍රාවණයේ මුළු පරිමාව 100යි ඝන සෙන්ටිමීටර්ලු. MgCl2 මවුල ගාන හොයන්ට කියලා කියනවා දරුවෝ. මවුල ගාන හොයන්ට කියලා කියනවා n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. ඕකනේ මවුල ගාන හොයන සූත්‍රය. ඒක තමයි මවුල ගාන හොයන සූත්‍රේ. බලමු අපි මේ සූත්‍රයට අපිට යන්න පුළුවන්ද කියලා. n සමානයි හරි සිම්පල් m බෙදීම කැපිටල් M තමයි සූත්‍රේ. හරි. දැන් ඔතන සිම්පල් M කීයද? 1.9යි. ඒකගේ මොකද්ද? ග්‍රෑම්. බෙදීම කැපිටල් M තාම දන්නේ නැහැ අපි. කැපිටල් M කොහොමද හොයාගන්නේ? කැපිටල් M හොයන්න නම් හරි කැපිටල් M අපි හොයමු. ඒත් මම මේ පැත්තෙම හොයන්නම් කැපිටල් M. මැග්නීසියම් ක්ලෝරයිඩ් වල කැපිටල් M හොයන්න යන්නේ. ඒ කියන්නේ මෞලික ස්කන්ධය හොයන්න යන්නේ. හරිද? එයාගේ කැපිටල් M හොයන්න මම මෙන්න මෙහෙතර මෙහෙම දාගන්නවා කැපිටල් M. මැග්නීසියම් වල කීයද පුතේ? 24යි. හරි. සාපේක්ෂ අණු ස්කන්ධය දීලා තියෙනවා. ක්ලෝරයිඩ් කියලා කියන්නේ Cl2. ඒ කියන්නේ 35.5 ඒවා දෙකක්. හරි. දැන් එතකොට මේක මේව කරාම අපිට එකතු කරාම එන ගාන බලන්න. කැපිටල් M සමානයි 24ට 35.5 දෙකක් කීයද? 35 නම් 70යිනේ. 71යිනේ. දැන් මෙන්න මේ දෙක එකතු කරාම කීයක් එනවද? 5යි 95ක් එනවනේ. 95යි මේක ඒකකයේ මොකක්ද දෙන්නේ පුතේ? GMOL ඍණ 1 කියන ඒකකයේ තමයි එන්නේ මේකට. හරි. ඔන්න මෞලික ස්කන්ධ GMOL ඍණ 1 කියන ඒකකයේ තමයි එන්නේ. හරි. දැන් මෙන්න මේ ඒකකෙත් එක්ක මෙන්න මේ ආපු M මෙන්න මෙතනට ආදේශ කරනවා. හරි. දැන් මෙතන මේ ග්‍රෑම්ට මේ ග්‍රෑම් මොකද වෙන්නේ? කැපිලා යනවා. දැන් මම මෙන්න මෙහෙම කරන්නම්කෝ. ඒක මේ පැත්තට දාලා මට මෙතනින් හදා ගන්න පුළුවන් නම් ලේසි. හරිද? හරි. මේක දැන් මම මෙහෙම තියෙද්දි මේක මෙහෙම දාන්නකො right? n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M නේ දරුවනේ. හරි. මෙහෙම හදනකොට ඔයාලට තේරෙයි ගොඩක් right? සිම්පල් M කීයද? හරි. 1.9යි. ස්කන්ධේනේ. කැපිටල් M කීයද? 95යි GMOL ඍණ 1. දැන් මොකද වෙන්නේ? මෙතන තිබිච්ච ග්‍රෑම්ට මෙතන තිබිච්ච ග්‍රෑම් මොකද වෙන්නේ? කැපිලා යනවා. 1.95න් බෙදුනහම කීයද? 19 වරක් කීයද 95ට? හරි. මම මෙන්න මෙහෙම දෙයක් කරන්නද? ඔය 1.9 කියන එකේ තේරුම 19 බෙදීම 10නේ. මම ඒක ටිකක් මෙහෙම දාන්න right. ඒ වගේම මෙතන තියෙනවා 95. ඔය MOL ඍණ 1 කියන එක උඩට එනවා. MOL වෙනවා. දැන් මෙන්න 19ට 19 ඒවා 1යි 95ට 19 ඒවා 5යි. හරිද? එතකොට දැන් මෙතන උත්තරේ එන්නේ මොකද්ද? 50න් 1යි. 50න් 1යි කියලා එනවා උත්තරේ. හරි. 50න් 1යි. ඒ කියන්නේ 100න් 2යි. ඒ කියන්නේ 0.02යි. හරි. 0.02. ඒ කියන්නේ 1ට 95 ඒව නෑ. මෙහෙමත් පුරවන්න ඕනන්නේ. 1ට 95 ඒව නෑ. 0.19ට 95 ඒවත් නෑ.
බිංදුවයි 190 කීයද? 195 පලන් එකයි කියන්නේ 100න් 2යි. හරි. පලන් එකයි කියන්නේ 100න් 2යි. 0.02යි කියලා උත්තරයක් එන්න ඕන. හරි. 0.02යි කියලා උත්තරයක් එන්න ඕන. හරි. ඒ කියන්නේ 19 190 හරි. පොඩ්ඩක් ඉන්න මොකක් හරි මිස් එකක් වුණාද? ඔව් හරි උත්තරේ හරි. 0.02යි කියලා එන්න ඕන. හරි අපිට ඕනනම් 1.59 මේකෙන් බෙදලා බලන්නත් පුළුවන්. හරි. පුතේ මොකද උනේ? සිග්නල් නැතුව කට් වුණා සර්. හරි. එතකොට පුතේ මෙතන එන්නේ 0.02 කියන උත්තරේ තමයි එන්නේ. හරි. 0.02 කියන උත්තරේ තමයි මෙතන එන්නේ. මවුල වලින් එන්නේ. හරි. එහෙනම් මෙතන මම මෙතන පල්ලෙහාට ගන්නම් මෙන්න මේක. සමාන ලකුණ දාලා නැ උත්තරේ 0.02 කියලා උත්තරේ තමයි එන්නේ මවුල වලින්. හරි. මවුල ගාන හොයන්න කියලා කියන්නේ 0.02යි. මේක තමයි ආන්සර් එක. හරි. සෑදුණු ද්‍රාවණයේ MgCl2 සාන්ද්‍රණය කරණය කරන්න කියලා කියනවා. right? සාන්ද්‍රණය හොයන්න තියෙනවා මේ සූත්‍රය. හරි. සාන්ද්‍රණය හොයන්න තියෙන සූත්‍රය තමයි C සමාන N බෙදීම V. හරි. සාන්ද්‍රණය හොයන්න තියෙන සූත්‍රය තමයි C සමාන N බෙදීම V. හරි. ඒකේ ඇවිල්ලා C සමානයි n බෙදීම v තමයි ඒකට අදාළ සූත්‍රය. හරි. දැන් එතකොට n සමානයි කියලා අපි දැන් n වල ගාන හොයාගත්තනේ. 0.02යි මවුල. දැන් ඒක දිය වෙලා තියෙන පරිමාව කොච්චරද? පරිමාව මෙතන දීලා තිනවා ඝන සෙන්ටිමීටර 10යි. 10යි කියලා කියන්නේ ඕක පොඩ්ඩක් මෙන්න මෙහෙම දෙයක් කරගන්න වෙනවා දරුවෝ. හරි. ඔය 10 කියන එක 1000න් බෙදලා අපි මොකද කරන්න ඕන? ඝන ඩෙසිමීටර කරගන්න එනවා. හරි. එතකොට ඔන්න මම මෙතන හදන්නම්කෝ ඒ කරයි. C සමානයි n බෙදීම v. එතකොට උතන n ඇවිල්ලා 0.02යි මවුල v ඇවිල්ලා 10යි. ඒක බෙදන්න ඕන 1000න්. එතකොට තමයි මේක ඝන ඩෙසිමීටර වෙන්නේ. එතකොට මෙන්න මේකෙදි මේ 0.02 කියන එක මෙතන මේ බිඳුව මේ කපනවරයි. මේ යට තියෙන 100 මොකද වෙන්නේ? උඩට යනවා. එතකොට උත්තරේ ඇවිල්ලා 2යි කියලා එනවා. 0.02 100න් වැඩි කරාම කීයද? දශම ස්ථාන දෙකක් දකුණු පැත්තට යනවා. උත්තරේ පුතේ 2යි. හරි. ඒතකොට මෙතනදී 10 බෙදීම 1000 හරි. එතන එනවා ඝන ඩෙසිමීටර වලින් තමයි ඔක එන්නේ. හරි. එතකොට මේ ඝන ඩෙසිමීටර මේක උත්තරේ අන්තිමට එනවා කීයද? 2යි කියලා එනවා. MOL DM ඍණ 3 කියලා එනවා.
ගණන් දෙසිමීටරයට මවුල 2යි කියලා එනවා. හරි. ඒතකොට මේ ගාන හදන විදිහ තමයි මම අර අතනදී හදලා පෙන්නුවේ. හරි. ඔය ගාන හදන විදිහ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් ආයෙසරයක් මයෙන් අහන්න. හරි. අපි ඊළඟ ගානට යන් ප්‍රශ්නෙට යන්. ජලය යනු හොඳ ද්‍රාවකයකි. අන්තර් අණුක ආකර්ෂණ බල පැවතීම හේතුවෙන් ජලයට ලැබිලා තියෙන විශේෂ ගුණ දෙකක් ලියන්න කියලා කියනවා. ඔය අන්තර් අණුක බල තියෙන නිසා ජලයට ලැබුණු විශේෂ ගුණ දෙකක් ලියන්න කියලා තමයි කියන්නේ. එකක් තමයි තාපාංක ඉහළ වීම. හරි. තාපාංකය ඉහළ වීම. ඊගාවට තව එකක් ලියන්න පුළුවන් ඉහළ විශිෂ්ටතාවධාරිතාවයක් තිබීම. ඉහළ විශිෂ්ටතාවධාරිතාවයක් තිබීම. එතකොට හරි අයිස් වල ඝනත්වය අර අපි මම කියලා දුන්නේ මේ අයිස් හැදෙනකොට අයිස් වල ඝනත්වය අඩු වෙලා ඒක උඩට එනවා කියලා නේද? ඒකත් ඒකට අන්තර්රණුවක ආකර්ෂණ බල නිසා තමයි වැඩෙත් වෙන්නේ. හරි. මේ දෙක ලියන්නත් පුළුවන් ගැටලුවක් නැහැ. හරි. අරකට උන්න මම කියන්නකෝ ඒකට කියනවා සාමාන්‍ය පොදුවේ ජලයේ අනියම් ප්‍රසාරණය කියලා. අනියම් ප්‍රසාරණය කියලා කියනවා. හරි. ජලයේ අනියම් ප්‍රසාරණය කියලා ඒකට කියනවා. හරි. ජලයේ අනියම් ප්‍රසාරණය කියලා ඒකට කියනවා. ජලයේ අනියම් ප්‍රසාරණය. right. ඔය විදියට ඒ ප්‍රශ්නේ ඉවර වෙනවා. හරි. ඊළඟට අපි හතරවෙනි එකටත් යන්න දමු. හතරවෙනි ව්‍යුහ කතයකටත් යන්න. බලමු මේකට උත්තර ලියන්න පුළුවන් විදිය. ඔයාට chance එක තියෙනවා මම මේක හදා ගන්න අතරේ පුළුවන් විදිහට මේ ප්‍රශ්න දිහා බලාගෙන උත්තර ටික ලියන්න. ප්‍රශ්න අංක 4. හරි. පොඩි කන්ටෙස්ට් එකකටත් එක්ක මේකට උත්තර ලියමුද බලන්න. මම දෙන්නම් පොඩි වෙලාවක්. විනාඩි 2ක් විතර දෙන්න. මේකට උත්තර ලියන්න බලන්න. උත්සාහ කරන්න නැති මේක කරන්න. බලමු අපි මේකේ උත්තර ටික කොහොමද නම් එන්නේ කියලා. හරි. පහත සඳහන් තරංග වර්ග සලකන්න කියලා කියනවා. පහත සඳහන් තරංග වර්ග සලකන්න පාරජම්බුල තරංග ගෙවා කිරණ අදූරක්ත කිරණ දෘශ්‍යාලෝකය ශුද්ධ තරංග ධ්වනි තරංග එක්ස් කිරණ අධිධ්වනි තරංග කොහොමම තියෙනවා right. ඉහත තරංග අතුරින් සම්පීඩන හා විරලන සහිතව ප්‍රචාරණය වන තරංග වර්ගයක් සඳහන් කරන්න කියලා කියනවා. සම්පීඩන සහ විරලන වලින් යන්නේ එක. ඒ කියන්නේ සම්පීඩන සහ විරලන වලින් යන්නේ අන්වායාම තරංගනේ. හරි. අර අංශු ලං වෙවි ඈත් වෙවි ලං වෙවි ඈත් වෙවි යන්නේ. එතකොට එහෙම යන්නේවට මෙතන තියෙන පාරජම්බුල විද්‍යුත් චුම්බක එකක්නේ. අදෝරක්ත වීචු, සුද්ධ තරංග වීචු, එක්ස් කිරණ වීචු, ගමා කිරණ වීචු, දෘශ්‍යාලෝකයේ වීචු. හරි. ධ්වනි තරංග සහ අතිධ්වනි තරංග. ඒ දෙක ගත්ත හැකි. ධ්වනි
තරංග ගත්ත හැකි. තව ඕනනම් අතිධ්වනි තරංගත් ගත්ත හැකි. අතිධ්වනි තරංගත් ගත්ත හැකි. ඊළඟට අතිධ්වනි තරංගවල විශේෂ ලක්ෂණයක් ලියන්න කියලා කියනවා. අතිධ්වනි තරංගවල විශේෂ ලක්ෂණය තමයි ඒ කියන්නේ හොඳම ලක්ෂණය තමයි එයාගේ සංඛ්‍යාතය හර්ට්ස් 20000ට වඩා වැඩි. හරි? සංඛ්‍යාතය හර්ට්ස් 20000ට වඩා වැඩි වෙයි. එතකොට මෙතනට එන්න ඕන හර්ට්ස් 20000 කියන එක තමයි මෙතනට එන්න ඕන. හර්ට්ස් 20000ට වඩා වැඩි ඒවට තමයි අතිධ්වනි තරංග කියලා කියන්නේ පුතේ. හරි? ඔබට මතක ඇති සාමාන්‍යයෙන් ධ්වනි තරංග තියෙනවනේ. ධ්වනි තරංග වල මිනිසාට සංවේදී වෙන තරංග පරාසය තමයි 20යි 20000යි අතර. 20 සහ 20000 අතර ඒවා තමයි මිනිස්සුන්ට ඇහෙන්නේ. හරි? ඒවට තමයි සාමාන්‍ය ධ්වනි තරංග කියලා කියන්නේ. එතන 20000ට වඩා වැඩි ඒවා තියෙනවා නම් අපි ඒවට කියනවා අතිධ්වනි කියලා. ඒ වගේම 20ට වඩා අඩු ඒවා තියෙනවා නම් අපි ඒකට කියනවා මොකද්ද? අදෝධ්වනි කියලා. ultrasound and infrasound කියලා තමයි මේකට අපි කියන්නේ සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වර්ඩ් දෙක right. ඊළඟට ගර්භණී මවකගේ ගර්භාෂයේ තුල සිටින දරුවෙකුගේ තත්ත්වය නිරීක්ෂණය කරන්නට හරි ඔය CT ස්කෑන් එක ගන්න කියන්නේ සාමාන්‍යයෙන් යොදාගන්නේ කුමන තරංග වර්ගයේද කියලා අහනවා. ඒකට සාමාන්‍යයෙන් ගන්න මොකද්ද පුතේ? අතිධ්වනි තරංග තමයි ගන්නෙ නේ. අතිධ්වනි තරංග. බලන්න ඔයාගේ උත්තර හරිද කියලා. හරි. ඔයාගත්ත උත්තර ටික හරිද කියලා බලන්න චෙක් කරගන්න. හරි. ඒකට උත්තරේ එන්න ඕන අතිධ්වනි තරංග කියන එක. හරි. ඊගාවට විද්‍යුත් චුම්බක තරංග වර්ණාවලියේ කොටසක් පහත දී ඇත කියලා කියනවා. හරිද? AB කොහොමද කියලා දෙනවා. ඊට පස්සේ ඉහතදී ඇති තරංග අනුපිළිවෙල සලකමින් ABC ස්ථානවලදී තිබිය යුතු තරංග වර්ගය ලියන්න කියලා කියනවා. ඔයාට දැන් මෙතන මතක් වෙන්න ඕන අර මම කියලා දුන්නා මේවා මතක තියාගන්න ක්‍රමයක් ගුණවති රූප සුන්දරී කියන හැම ක්‍රමයක් right. කොහොම හරි දෘශ්‍ය ආලෝකයට කලින් තියෙන තරංග වර්ග දෙක මොකද්ද? දෘශ්‍ය ආලෝකයට කලින් තියෙන තරංග වර්ග දෙක මොකද්ද? හරි. දෘශ්‍ය ආලෝකයට කලින් තියෙන තරංග වර්ග දෙක මොකද්ද? හරි. දෘශ්‍ය ආලෝකයට කලින් තියෙන තරංග වර්ග දෙක තමයි නේද? ගුවන් විදුලි තරංග තියෙනවා. හරි. රූප වාහිනී තරංග තියෙනවා. සූක්ෂම කිරණ තරංග තියෙනවා. හරි. අදෝරක්ත කිරණ තියෙනවා. එතකොට දැන් මෙතන තියෙන වගේන් අපි ගමුකෝ සූක්ෂම කියන්නේ අදෝරක්තයි සුද්ධ තරංගයි. ඒ දෙක ගමුකෝ නේද? අදෝරක්ත තියෙනවා. හරි. මේ පැත්තෙන් ඉන්නේ සූක්ෂම නේද? සූක්ෂම තමයි ශුද්‍ර කියලා කියන්නේ. ශුද්‍ර තරංග. ඊළඟට B වෙන්න ඕනේ අදෝරක්ත කිරණ නේද? අදෝරක්ත කිරණ. හරි අදෝරක්ත කිරණ තමයි පුතේ ඒකට එන්න ඕන. ඊළඟට C අඩමින් පාර දිගේ නේද? දුකින් ආදරෙන් පාර දිගේ x හරහා ගමන. එහෙනම් මෙතන C ට එන්න ඕනේ x නේද? x කිරණ තමයි C වෙනුවට එන්න ඕනේ. හරි. C වෙනුවට එන්න ඕන මොකද්ද? x කිරණ. x කිරණ තමයි එන්න ඕන C වලට.
x කියන්න තමයි c වලට එන්න ඕනේ. හරි. ඕන් ඔය තුන තමයි උතන්ට එන්න ඕනේ. පැහැදිලිද? මතකද මේ තරංග වර්ණාවලිය? හරි. තරංග වර්ණාවලිය මතකද කියලා බලන්න මම මේ කියන එක මතකද බලන්න. හරි. මම දැන් මේ කියන්නේ. හරි. පළවෙනි එක ගුවන් විදුලි තරංග. ඊගාව එක රූපවාහිනී තරංග. හරි. ඊළඟට සූක්ෂම කිරණ තරංග මේකටම තමයි ශුද්ධ තරංග කියලා කියන්නේ මයික්‍රෝවේව්ස් කියලා කියන්නේ right. උන්නවතී රූප සුන්දරී ඊට පස්සේ අණ්ඩමින් අදෝරක්ත අණ්ඩමින් දුකෙන් ආදරෙන් ඒ කියන්නේ දෘශ්‍ය ආලෝකයට තමයි එහෙම කියන්නේ. හරි මේක තමයි අපේ ඇහැට පේන දුකෙන් ආදරෙන් ඊළඟ එක පාර දිගේ පාර චම්බුල x හරහා ගෙමුණු වෙතයයි. ඕන් ඔය තරංග ටික ටස් කරලා මතක තියෙන්න ඕනේ. ඔතනින් අපේ ඇහැට පේන්නේ මේ දෘශ්‍ය ආලෝකය ටික විතරයි. ඒ දෘශ්‍ය ආලෝකයේ තියෙන පුතේ පාට හතක්. මතකද පාට හත? රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ, දම්. ඔය පාට හත තමයි මේකේ තියෙන්නේ. මං හිතන්නේ මේ කිව් එක පැහැදිලි ඇති කියලා. right? ඊළඟට ඒ ටික හරි. ඊට පස්සේ ඔන්න ගැමා කිරණවල තරංග සටහනක් දීලා තියෙනවා කියලා කියනවා මෙතන. හරි. මේ තරංගයේ ආර් ලක්ෂය කුමන නමකින් හැඳින්වේද කියලා අහනවා. හරි. මම මේකට ලියන්න යන්නේ නැහැ උත්තරේ කියනවා අහගන්න වාර බලන්න right. ආර් කියලා කියන්නේ පතුලෙම තියෙන යටම තියෙන එක්කනානේ මෙයානේ. මෙයා ඇවිල්ලා නිම්නයක් නේ. පහළම තියෙන එක්කනට නිම්නයක් කියලායි කියන්නේ. නිම්නයක්. P සහ Q වලට මේ ශීර්ෂ කියලානේ කියන්නේ. එව්වා ශීර්ෂ මෙව්වා නිම්න. හරි. උතර මෙතනට උත්තරේ එන්න ඕනේ නිම්නයක් කියලා එන්න ඕනේ. නිම්නයක් right. P සහ Q ලක්ෂ දෙක අතර දුර මේ දෙක අතර දුරට මොකක්ද කියන නම කියලා අහනවා. තරංග ආයාමය. අනුයාත ශීර්ෂ දෙකක් අතර දුරට කියනවා තරංග ආයාමය කියලා. තරංග ආයාමය. තරංග ආයාමය. ඊට පස්සේ ගැමා කිරණ සඳහා ඉහතදී ඇති තරංග සටහනේ ගතිගුණ සලකමින් විස්තර සමාන වන අවස්ථාවකදී දැන් ගැමා කිරණයක්ද ඉල් ඉස්සල්ලා තියෙන තරංග සටහනේ ගතිගුණ සලකමින් විස්තරය සමාන වෙන අවස්ථාවකදී හරි වර්ණාවලියේ C මගින් දක්වා ඇති තරංග වර්ගය සඳහා තරංග සටහන පහත කොට තුල අඳින්න. දැන් මේ තියෙන්නේ ගැමානේ. හරි. ගැමා මෙහෙමනම් C කියන තරංගය ගැන කෝ C ඇවිල්ලා මෙහාට මෙහයින්නේ නේ. ගැමාට මෙහයින්. ඒ කියන්නේ සංඛ්‍යාතය අඩුයි. තරංග ආයාමය වැඩි නේ. මේ පිළිවෙල හදන්නේ ඇත්තටම මොකද්ද මේ පිළිවෙලට හේතුව? ගුවන් විදුලි තරංගයේ තමයි තරංග ආයාමය වැඩිම. හරි. මේ පැත්තේ එක්කනාගේ තමයි තරංග ආයාමය අඩුම. හරි. තරංග ආයාමය අඩු. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එතකොට මේ මෙතන කියනවානේ ඔය පාර ජම්බුලට වඩා x ගේ තරංග ආයාමය ටිකක් වැඩි නේ. උඩට යන්න තරංග ආයාමය ටික ටික වැඩි වේගන යනවා. ඒ කියන්නේ ඔයාට කියන්නේ මේ තරංගය වගේම එකක් තරංග ආයාමය වැඩි කරලා මේ උසටම අදින්න කියලායි කියන්නේ. හරි. එතකොට දැන් ඔයාට තියෙනවා පුංචි මෙන්න මෙහෙම වැඩක් කරන්න. මම මෙහෙම කරන්නම්කෝ ඒක. හරි. හරි. මම මෙන්න මේක අදින්න ඕන නිසා මේකට දාගන්නම්. හරි. මම මෙන්න මේකට දාගන්නම්. දැන් මෙතන ඔයාට තරංග ආයාමය කොයි කීයයි කියලාද පේන්නේ මෙතන. මේක කොටු කීයක් දිගයිද? එක ලූප් එකක්. 1යි 2යි 3යි 4ක් තියෙනවනේ නේ. 4යි. ඊට වඩා වැඩි වෙන විදිහට තමයි හදන්න ඕන. ඊට වඩා වැඩි වෙන විදිහට. හරි.
එහෙනම් මම ඉස්සෙල්ලාම ඊට වඩා වැඩි වෙන විදිහට මේක මාක් කරන් යන්නම්. හරි. මේකේ මධ්‍ය අක්ෂය මේකනේ. හරි. ඉස්සරලෝම මම මධ්‍ය අක්ෂය මාක් කරන් ඉන්නම්කෝ. හරි. මේකේ මධ්‍ය අක්ෂය මේක මැදක් මාක් කරන් ඉන්නම්කෝ මේක අඳින්න. මැදක් මාක් කරන් ඉන්නම්. ඊට පස්සේ මේක 4න් 4නේ ගිහිල්ලා තියෙන්නේ. එහෙනම් ඊළඟ එක අපි 5න් 5 යවමු. උස බලන්න උස සමාන වෙන උස 1යි 2යි 3යි 4යි. උසත් 4යි. එහෙනම් උස 4යි කියන එක පොඩ්ඩක් පෙන්න ගන්න වෙනවා. උස 4යි කියන එක පෙන්වන්න ඕන. හරි. දැන් එතකොට 5 අහු වෙන්නේ මෙතනටනේ. 3 4 5 අහු වෙන්නේ මෙතනට. 5 අහු වෙන්නේ මෙතනට. 5 අහු වෙන්නේ මෙතනට. 5 අහු වෙනවා මෙතනට. 5 අහු වෙනවා මෙතනට. දැන් අරකේ දිග 4යිනේ මේකේ 5 5ලා අපි දාමු right. ඒ වගේම උස ඇවිල්ලා 4යි උස 4ෙම තියන්න ඕන. විස්තර සමානයි කියලා කියනවනේ හරි. විස්තර සමාන වෙන විදිහට හදන්න ඕනේ. එහෙනම් විස්තරය සමාන වෙන්න නම් උස 3යි 4ෙම තියෙන්න ඕනේ. හරි. ඒතර විස්තරය 4ෙම එන විදිහට තිත් ටිකක් තියාගෙන යනවා. හරි. ඊට පස්සේ මොකද කරන්න තියෙන්නේ? හිමින් සිරු මේක අඳින්න ඕනේ. දැන් මට මෙතනදී මේ මට මේක මෙහෙම අඳින්න අමාරුයි. මට මෙතන ඔයාලා වගේ අඳින්න බෑ. හරි. මම කියන එක තේරුණා නේද? තරංග ආයාමය ලොකු වෙන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනට තියෙන දුර තියෙන්නේ. මේ දුර. හරි. මේක ලැම්ඩා 2 කියමුකෝ. හරි. මේක අඳිනකොට මෙන්න මේ ලැම්ඩා 2 මෙන්න මේ දුර ලැම්ඩා 1 කියලා හිතන්නකෝ. ලැම්ඩා 1ට වඩා මේ ලැම්ඩා 2 ලොකු වෙන්න ඕනේ. ලැම්ඩා 1ට වඩා ලැම්ඩා 2 ලොකු වෙන විදිහේ එකක් තමයි අඳින්න ඕනේ. හැබැයි උස සමානව තියෙන්න ඕන. උස සමාන වෙන්න ඕනේ. උස සමානව තියෙන්න ඕනේ. පැහැදිලි නේද පුතේ? උස සමානව තියෙන්න ඕනේ. ඒක තමයි ඒකේ තියෙන රහස. හරි. මම හිතනවා ඒක පැහැදිලි වෙන්න ඇති කියලා. ඊළඟට විද්‍යුත් චුම්බක වර්ණාවලියේ ඉහතදී ඇති තරංග වර්ග 6න් සංඛ්‍යාතයේ වැඩිම එක්කරා තමයි ගැමා. හරි. මොකද ගැමානේ කෙලවරේම තියෙන්නේ. දකුණු පැත්තේ කෙලවරේම එක්කනා තමයි සංඛ්‍යාතයේ වැඩිම. ගැමා තමයි සංඛ්‍යාතයේ වැඩිම. හරි. මේ ගැමානේ දකුණු පැත්තේ කෙලවරේම තියෙන එයා තමයි සංඛ්‍යාතයේ වැඩිම එක්කනා. මතක තියාගන්න ඒක. ඊළඟට ඔන්න මේක ධ්වනි තරංගවල ඒකට මම දාගන්නම්කෝ. එක්තරා ගුණයක් හොයාගන්න තමයි මේ ප්‍රැක්ටිකල් එක කරනවා කියලා කියන්නේ. බලමු අපි මොකක්ද එයාලා කියන්නේ කියලා. දැන් මම මෙහෙම කරනකොට සාමාන්‍යයෙන් ලොකු වෙලාවක් සාමාන්‍ය වැඩි වෙලාවක් යනවා. නමුත් මේ පේපර් එක ඔයාගේ අතේ තියෙනකොට ටට්ටක් ගාලා ලියන්න පුළුවන්. ඒක නිසා ඒක ඒ කියන්නේ මම මේ සාකච්ඡාවක් කරන්නේ. සාකච්ඡාවට තමයි වැඩි වෙලාවක් යන්නේ. හරි. ඕකේ. අපි යමු. ධ්වනි තරංගවල එක්තරා ලාක්ෂණික ගුණයක් පිළිබඳව අධ්‍යයනය කිරීමට තමයි මේ ක්‍රියාකාරකම කරලා තියෙන්නේ. රූපයේ පරිදි මේසය මත කියත් පටියක් තබා
ඒ මත ලෝහ කුට්ටියක් තබන ලදී. ඉන්පසු කියත් පටිය කම්පනය කරන ලදී. මෙතනදී මේ කම්පනය කරවන්නේ සෙන්ටිමීටර් 5ක් එළියට තියලා මෙතන සෙන්ටිමීටර් 10ක් එළියට තියලා තමයි කම්පනය කරවන්නේ. ධ්වනි තරංගයක කුමන ලාක්ෂණික ගුණය මෙම ක්‍රියාකාරකමෙන් අධ්‍යයනය කළ හැකිද කියලා අහනවා. දැන් මෙතනදී මේ දිග වැඩි කරන්න මොකද්ද මේ වෙන්නේ ඇත්තටම? මෙතනදී වෙන්නේ මේ හඬේ තියෙන උස් පහත් ගතිය හරි වැඩි වෙන එක නේද වෙන්නේ. මේකනේ මේ හැදෙන තරංගයේ හරි තරංග ආයාමය වෙනස් වෙන එක තමයි වෙන්නේ. හරි කොහොමද ඒක කියන්නේ? හරි මෙහෙම කියන්නම්කෝ. මුලින්ම ඔබට මතක තියෙන්න ඕනි තරංගයක තියෙන ලාක්ෂණික මොනවද කියලා. පළවෙනි ලාක්ෂණිකේ තමයි දරුවෝ තාරතාවය කියන එක. තාරතාවය කියලා කියන්නේ පිච් එකට. හරි කාන්තාවක් යටිකිරියෙන් කෑ ගහන කොටයි පිරිමියෙක් බේස් එකෙන් කතා කරන කොටයි එතන පිච් දෙකක්. එකට හේතුව ඇවිල්ලා ඔය තාරතාවයට හේතුව තමයි තරංගයේ සංඛ්‍යාතය වෙනස් වීම. සංඛ්‍යාතය වෙනස් වෙනවා තරංග ආයාමය නිසා. හරි ඕකේ. දෙවෙනි එක ඇවිල්ලා මොකද්ද? හඬේ සැර. ඒකටම විපුලතාවය කියලාත් කියනවා. හඬේ සැර. මේකට අපි සාමාන්‍යයෙන් වොලියුම් කියලා කියන්න පුළුවන් වුණා. වොලියුම් එක. හඬේ සැර. මේක ශක්තිය මත නදාවද අපි වැඩි ශක්තියක් දුන්නොත් වොලියුම් එක වැඩි. ගමට මැහෙන්න දාන්න පුළුවන්. වොලියුම් එක. හඬ රයිට්. හඬේ සැර කියන්නේ ඒකයි රයිට්. ඒතර මේකට බලපාන්නේ ඇත්තරම විස්තාරය. හරි මෙහෙම මේකේ තරංගයේ උස. තරංගයේ උස හරි මේ විදිහටම මේක තරංග තවත් උසට දැම්මොත් එහෙනම් මේකේ විස්තාරය වැඩි. හරි තරංගයේ උස මේක. හරි මේකත් තරංගයේ උස. එතකොට මෙන්න මෙයාගේ විස්තාරය වැඩි. ඒ කියන්නේ මෙයාගේ හඬේ සැර වැඩි. හරි හඬේ සැර වැඩි. හතුන්වෙනි ගුණය තමයි ධ්වනි ගුණය. ධ්වනි ගුණය කියන එක නම් වෙනස් වෙන්නේ දරුවෝ. එයාගේ තියෙන මේ තරංග රටාවත් එක්ක රටාව වෙනස් වෙනකොට ඒක හැඩේ වෙනස් වෙනවා. රටාවත් එක්ක තමයි මේක වෙනස් වෙන්නේ. උදාහරණ තමයි සංගීත භාණ්ඩවල විවිධ නාද. ෆ්ලූට් එකේ සා ගහන එකයි, සර්පිනාවේ සා ගහන එකයි, ට්‍රම්පට් එකේ සා ගහන එකයි තුනේම ගහන නිසා සා වුණාට හඬවල් තුනක්. ඒකට හේතුව මොකද්ද? ධ්වනි ගුණය. දැන් අපි කල්පනා කරන්න ඕනි මේ තුනෙන් මේකට උත්තරේ මොකද්ද කියලා. හරි. කම්පණය වෙන දිග ටික අඩු කරගෙන යනකොට. හරි. ඔයා කල්පනා කරන්න මියුසිකල් ඉන්ස්ට්‍රුමන්ට් එකක් ගහනවා කියලා. ඉන්ස්ට්‍රුමන්ට් එකක් ප්ලේ කරනකොට දිග අඩු කරන් යනකොටනේ ටෙන් ටින් 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 නේ. ඒකේ හඬේ තියෙන තියුණු ගතිය ටික වැඩි වෙනව නේද? දිග අඩු කරන්න තියුණු ගතිය වැඩි වෙනවා. හරි? තියුණු ගතිය වැඩි වෙනවා. ඒ කියන්නේ හඬේ තාරතාවය සංඛ්‍යාතය වැඩි වෙනවා. තියුණු ගතිය වැඩි වෙනවා. පිච් එක වැඩි වෙනවා. එහෙනම් මෙතනින් මොකක්ද අපි මේ අධ්‍යයනය කරනවා ඇත්තේ? එහෙනම් මොකද්ද මේකෙන් අධ්‍යයනය කරන්නේ? තාරතාවය තමයි එහෙනම්. හරි? මෙතනින් අධ්‍යයනය කරන්න මොකක්ද එහෙනම්? තාරතාවය. හරි? තාරතාවය තමයි මෙතනින් අධ්‍යයනය කරන්නේ. හරි? ඉහත එහි ඔබ සඳහන් කළ ලාක්ෂණික ගුණය කුමන භෞතික ගුණය මත රඳා පවතීද කියලා අහනවා. තාරතාවයට බලපාන්න පුතේ මම දැන් ඉස්සෙල්ලා කිව්වා මොකද්ද? සංඛ්‍යාතය. සංඛ්‍යාතය මත තමයි මේක වෙනස් වෙන්නේ. මෙම ක්‍රියාකාරකම මගින් නිගමනය එළඹිය හැකි නිගමනය කුමක්ද කියලා අහනවා. ඒ නිගමනය තමයි කම්පන දිග අඩු වෙන විට තාරතාවය වැඩි වේ. හරි? කම්පන දිග අඩු වෙන විට තාරතාවය වැඩි වේ. හරි?
අඩු වන විට තාරතාවය වැඩි වී. මේ ප්‍රැක්ටිකල් එක අපි ඕනනම් බලමු අච්චු පොතේ කොහොමද තියෙන්නේ කියලා. හරි. අපිට පුළුවන් මේක අච්චු පොතේ තියෙන තැන බලන්න. හරි. අපි එතනින් පොඩ්ඩක් ඉගෙන ගමු. මෙන්න ඔයගේ මේ පාඩම හරි. ආලෝකය ආලෝකය නෙවෙයි ධ්වනි කියන පාඩමේ තියෙන්නේ. හරි. light. ඔව් අපිට එතනදී දැන් බලමු අපි මේ ප්‍රැක්ටිකල් කීපෙම අපි රෙෆර් කරලා බලවුවහම අපිට ඒක අඳුර ගන්න පුළුවන් වෙයි. ඒ කියන්නේ අපිට වැදගත් වෙයි. ඒක නිසා මම මේ වෙලාවෙම මේක පෙන්නන්නේ. හරි. තරංග සහ ඒවායේ ඉදීම කියන පාඩමේ තමයි ඔක තියෙන්නේ. මේකේ අන්තිම ටික තමයි පරීක්ෂණ ටික තියෙන්නේ. මේ තියෙන්නේ හරි කියක් තලයක් ගෙන එහි කෙළවරක් 10ක් සෙන්ටිමීටර් පමණ නෙරා සිටින විදිහට කම්පනය කරනවා. ඊළඟට 5ක් විදිහට අඩු කරලා කම්පනය කරනවා. හරි. එතකොට තියුණු බව ක්‍රමයෙන් අඩු වෙනවා කියලා කියනවා. right 10 නේද? ටික වැඩි කරනවා වැඩි කර යනකොට ඒ කියන්නේ මේක ටික එළියට ගන්නකොට තියුණු බව වැඩි වෙනවා. ඒ කියන්නේ බලන්න කියක් තලයේ දිග වැඩි වෙන විට සංඛ්‍යාතය අඩු වෙනවා. ඕක තමයි දැන් මම අර කිව්වේ right. ඉතින් මේක තමයි ප්‍රැක්ටිකල් එක. මේ ප්‍රැක්ටිකල් එක තමයි අහලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ සංවේදනයේ තමයි කියන්නේ මොකක් කියලාද? තාරතාවය කියලා. තාරතාවය right. ඉතින් ඔන්න ඕක තමයි කේස් එක. හරි. ඊළඟට අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. වාතය තුළ ධ්වනි වේගය උෂ්ණත්වය සමග වෙනස් වන්නේ කෙසේද කියලා අහන්න. දැන් රත් වෙන්න හරි ධ්වනි වේගය මොකද වෙන්නේ? ඔව් රත් වෙන්න ධ්වනියේ වේගය වැඩි වේද අඩු වේද? ඒක තමයි එහෙමනේ ඒකනේ ඔය ගහන්නේ right. වාතය රත් වෙනකොට ඒ වායුන් වල කම්පන වැඩි වෙනවා. හරි. කම්පන ප්‍රමාණය වැඩි වෙන්න සාමාන්‍යයෙන් නේද? ගමන් කරන වේගයත් වැඩි වෙන්න ඕනි. හරි. ගමන් කරන වේගයත් වැඩි වෙන්න ඕනි. ඉතින් ඒක තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. මේ තියෙන වාතයේ උෂ්ණත්වයේ ඉහළ යත්ම ධ්වනියේ වේගයද වැඩි වේ. ඕක තමයි උත්තරේ. එතකොට මොකක්ද උත්තරේ right? ධ්වනි වේගය වැඩි වේ. ධ්වනි වේගය වැඩි වේ. හරි. උෂ්ණත්වය වැඩි වෙන විට කියලා දාන්න වෙනවා නේද? හරි. උෂ්ණත්වය
වැඩි වන විට ධ්වනි වේගය මොකද වෙන්නේ? වැඩි වෙයි. බලන්න අංග සම්පූර්ණ උත්තර ලියන විදිය නේද? ඒක අංග සම්පූර්ණයි උත්තරය එතකොට. කිසි කේස් එකක් නැහැ ඒක right. එතනින් ඒ ලකුණු 15ක් හම්බ වෙනවා. පැහැදිලිද දරුවෝ මේ කියව කතාව? ඒතර ওই විදිහට අපි මේකේ 2 3 4 කියන ප්‍රශ්න ටික කතා කරා. ඊළඟට මම මේකෙදී තෝරගත්ත ප්‍රශ්න කීපයක් විතරක් කරනවා. මට ඕන right ඔව් මෙතනින් ඉවරයිනේ. අපි මේ 7 වෙනි එකටක් ගාලා කරලා දාමු. එක්තරා ජල විදුලි බලාගාරයකට අදාළව පහත දී ඇති රූපය සලකන්න. ඔන්න පුතේ දැන් මේකදී මම ගාන හදන එක අර වගේ පිළිවෙලට හදන්න යන්නේ නැහැ. දැන් ඔයා මෙතනින් එහාට වගකීම ගන්න ඕනේ. රූපයේ දැක්වෙන පරිදි ජලාශයේ එක් ස්ථානයක සිට උමගක් කරහා හරි එයට පහතින් ඇති ස්ථානයක බලාගාරයකට වතුර ගෙනියනවනු ඒකෙන් ටර්බයින් කරකවලා විදුලිය හදනවා වගේ සීන් එකක් තියෙනවා. හරි. ඉහත තොරතුරු වලට අනුව ජල විදුලි බලය උත්පාදනය කිරීමේදී සිදුවන ශක්ති පරිණාමණය ලියන්න කියලා කියනවා. එතකොට මෙතනදී මොකක්ද වෙන්නේ? විභව ශක්තිය චාලක ශක්තිය වෙලා චාලක ශක්තියෙන් විද්‍යුත් ශක්තිය හැදෙන එක තමයි වෙන්නේ. එහෙනම් ඔබ ලියන්න ඕන පිළිවෙලට මොකද්ද? හරි. ඔබ ලියන්න ඕන පිළිවෙල මොකද්ද? මම මෙතන කෙටියෙන් ලියන්න විභව ශක්තිය හරි. ඊතලයක් අනිවාර්යෙන් දාන්න ඕන. චාලක ශක්තිය බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක ඊතලයක් දාලා මොකක් බවට පත් වෙනවද? විද්‍යුත් ශක්තිය බවට පත් වෙනවා. ඕන් ඔය තුන ලියවෙන්න ඕන. තව ඕනනම් ඔක දීර්ඝව ලියන්න පුළුවන් ජලයේ විභව ශක්තිය, ජලයේ චාලක ශක්තිය, ටර්බයින් වල චාලක ශක්තිය, විද්‍යුත් ශක්තිය කියලා හතරකින් ලියන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. හොඳේ. right. ඊළඟට විදුලි බලාගාරයේදී නිපදවන ප්‍රත්‍යාවර්ත විදුලිය සම්ප්‍රේෂණය කර නිවසකට ලබා දෙන ආකාරය මේ සටහනේ දැක්වෙනවා. PQR පරිණාමකරු මේ පිටර P කියන්නේ පරිණාමකයක්, Q කියන්නේ පරිණාමකයක්, R කියන්නේ පරිණාමකයක්. හරි. මම මේක දාන්නම්. මෙතනට මට මෙතනම එතකොට උත්තරේ හිමින් සීරුවේ හදාගත්ත හැකි. තොර මේකේ පරිණාමක ටිකක් තියෙනවා දීලා මේ P කියන්නේ පරිණාමකයක් හරි Q කියන්නේත් පරිණාමකයක් R කියන්නේත් පරිණාමකයක් පරිණාමක තුනක් මේ තියෙන්නේ P ලෙස දක්වා ඇති පරිණාමක වර්ගය මොකක්ද කියලායි අහන්නේ P මෙතනදී නේද 12.5 කිලෝ වෝල්ට් එක 220 කරනවා එහෙනම් වැඩි කරනවා නම් මේක මොන එකක්ද අධිකර පරිණාමකයක් වැඩි කරනවා නම් අධිකර පරිණාමකයක් කියලා ලියවෙන්න ඕනි ඊළඟට නිකමට Q කියන්නේ කවුද Q 220 22 කරනවනේ එහෙනම් එයා අවකර පරිණාමකයක් අඩු කරන එකක් right එයා අඩු කරන එකක් මෙයත් ඇවිල්ලා අඩු කරන එකක් හරි anyway R කියන එක්කනාගේ මෙන්න මෙයාගේ ප්‍රාථමික දංගරයේ ඇති පොටවල් ගාන 8800 වුණු ප්‍රයිමරි එක ගැන මම කතා කරනවා පොටවල් ගාන 8800යිලු ඕකේ එයාගේ ප්‍රයිමරි එකේ වෝල්ටේජ් එක 22 කිලෝ වෝල්ට් හරි ද්විතීයික දගරයේ ඇති පොටවල් ගාන සොයන්න n කියලා දැම්මා ඒකේ වෝල්ටේජ් එක 230ට බහිනවා
මේ 230ට බහැලා. R කියන්නේ මෙයානේ. right? එතකොට මේකේ වෝල්ටේජ් එක වෝල්ට් 230ට බහැලා. වෝල්ට් 230ට බහැලා right? හරි. ඒ කියන්නේ ලොකු අඩුවක් වෙලා තියෙනවා. හරි දැන් එන්න මේ එන්න තමයි අහන්නේ. ඉතින් මේක හොයන්න නම් මෙයා බෙදීම මෙයා සමානයි මෙයා බෙදීම මෙයා කියලා සූත්‍රය අරගෙන n මුක්ත කරා නම් වැඩේ ගොඩ. හරි. n මුක්ත කරා නම් වැඩේ ගොඩ. හරි. බලමු අපි එතනදී n මුක්ත කරන්න පුළුවන්ද කියලා. පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙතනදී ඔව්. එතකොට 8800 තියෙනවානේ. ඒක 230න් වැඩි කරන්න ඕනේ. වැඩි කරලා ඔය 22 කිලෝ කියලා කියන්නේ 0.3යිනේ. මේකෙන් බෙදන්න ඕනේ. වෝල්ට් කැපෙනවා n තනි වෙනවා එහා පැත්තේ. මෙතන 0.2ට මෙතන 0.2යි මේ බිඳුවට මේ බිඳුවයි කැපිලා යනවා. 22ට 22 ඒවා 1යි 88ට 22 ඒවා 4යි නේද? එතකොට 4 වරක් 23 තමයි එන්නේ උත්තරේ පුතේ. 4 වරක් 4 times 23 කියලා එනවා උත්තරේ. 4 වරක් 23 කීයක් එනවද බලන්න පොටවල් ගාන. ඔයාට එයි 4 වරක් 3 12යි 2යි 1ක් ඉතිරි 4 වර 2 8යි 1යි 9 92ක් ඒ පොටවල් ගාන. හරි. පොටවල් 92ක් ඔයාට එන්න ඕනේ. හරි. ඒකේ උත්තරේට ඔහොම තමයි එන්න ඕනේ. ඊළඟට B කොටස තාපයේ ප්‍රශ්නයක් තියෙන්නේ මම හිතන්නේ. 230 වෝල්ටීයතාවය භාවිතා කර ජලය රත් කිරීමට සහ නිමේෂයක් භාවිතා කළ XY සැකසුම් දෙකක් තියෙනවා. මේකේ y ගිල්ලුම් තාපකය වඩාත් ගැඹුරට ගිල්ලලා තියෙනවා. y ගොඩට ගැඹුරටම ගිල්ලලා තියෙනවා. හරි. x චුට්ටක් මගට තමයි දාලා තියෙන්නේ. ගිල්ලුම් තාපක විදුලි සැපයීමට සම්බන්ධ කළ විට අවශ්‍ය උෂ්ණත්වයට ජලය රත් වීමට වඩා කෙටි කාලයක්. ඒ කියන්නේ ඉක්මනට රත් වෙන්නේ මොකද්ද කියලා අහනවා. ඉක්මනටම රත් වෙන්නේ මොකද්ද පුතේ? මේ y අවස්ථාව. අයි පල්ලෙහාටම දාලා තියෙන එකෙන් තමයි ඉක්මනටම රත් වෙන්නේ. එතකොට පහළ මුලින්ම රත් වෙලා උඩහර ටික සංවහන ධාරාවකින් වේගින් රත් වෙනවා. උත්තරේ y කියලා එන්න ඕන. මෙහි එක් භාජනයක් තුල ඇති ජලය අනෙක් භාජනය තුල ඇති ජලයට වඩා ඉක්මනින් රත් වීමට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනවා. ඒක ලියනකොට මෙන්න මෙහෙමයි. y භාජනය තුල ගිල්ලුන් තාපකය ගැඹුරින්ම ගිල්වා ඇත. එවිට ගැඹුරේම ඇති ජලය මුලින් රත් වේ. රත් වෙන ජලය ඉහළට සංක්‍රමණ ක්‍රමය වෙන මොකද? සංවහනය ඔස්සේ සංක්‍රමණය වෙයි. එවිට බඳුන තුල හොඳින් සංවහන ධාරා ක්‍රියාත්මක වේ. ඒතර y භාජනය ඇතුළේ හොඳට සංවහන ධාරා ක්‍රියාත්මක වෙනවා. හරි. පල්ලෙහින් රත් වෙනවා, රස්නේ උඩට එනවා. පහලින් රත් වෙනවා, රස්නේ උඩට යනවා. රත් වෙනවා, රස්නේ උඩට යනවා. ඔහොම සංවහන ධාරා ක්‍රියාත්මක වෙනවා. හොඳට සංවහන ධාරා ක්‍රියාත්මක වෙන විට වඩාත් ඉක්මනින් රත් වේ. x එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලාත් අපි ලියමුද? කොහොමද x එහෙම වෙන්නේ නැත්තේ ඇයි කියලා අපි ලියන්නේ? x පතුලේටම ගිල්වා නැත. එවිට x බඳුනේ සංවහන ධාරා ක්‍රියාත්මක වන්නේ ගිල්ලුම් තාපකය ගිල්වා ඇති පතුලේ සිට ඉහළට පමණි. ඊට යටින් පිහිටි කොටසට තාපය ගමන් කරන්නේ සන්නයනය ඔස්සේ පමණි. ඒත් සන්නයනය ඔස්සේ යන්නේ බොහෝම පොඩ්ඩයි. හරි. එවිට හීට් රේට යටින් ඇති ජල ප්‍රමාණය රත් වීමට පෙරට වඩා වැඩි වේලාවක් ගත වේ. එබැවින් එය ප්‍රමාද වේ. ඔන්න ඔය වගේ ඔය වගේ එක හදලා ලියන්න. මම ඔය කිව්ව කාරණා ටිකම ලිව්වත් කමන්නේ. ඒ තේරුම එන විදිහට ඒව උත්තර ටික ලිව්වනම් හරි.
වඩා එක්මන් කාලයකදී ජලය රත් වන සැකස්මෙහි ඇති භාජනයට 27ක් සෙල්සියස් පවතින ජලය 1.5 පුරවා ඔහොමම තියෙනවලු. ගානක් හදන්න තියෙනවා. ගාන හදන්න තියෙන නිසා මම මෙතන දාගන්නම්. හරි. ගාන හදන්න තියෙන නිසා මම මෙතනට දාගන්නම්. වඩා ඉක්මන් කාලයකදී ජලය රත් වෙන කතාවක් හරි 27 තියෙනවා 1.5ක් පුරවලා තියෙනවලු right ඒක 97 දක්වා රත් කරනවා නම් එහෙනම් තීටා කීයද තීටා කියන්නේ උෂ්ණත්ව වෙනසනේ 97න් මොකද කරන්නේ 27 අඩු කරනවා කොච්චරක් වෙනසක් තියෙනවද බලන්න 7න් 7ක් බිඳුවයි 9න් 2ක් 7යි සෙල්සියස් අංශක 70ක වෙනසක් තියෙනවා ජලය මගින් ගත්ත තාපය හොයන්න කියලා කියනවා පාවිච්චි කරන්න සූත්‍රය මොකද Q සමානයි MC තීටා දාන්න තියෙන්නේ දරුවනේ M එවදින් කීයද 1.5 කිලෝග්‍රෑම් වලින් තියෙන නිසා මම ඒකකේ දාන්නේ නැහැ මෙතනට right C ඇවිල්ලා කීයද පුතේ 4200යි තීටා ඇවිල්ලා කීයද පුතේ 70යි එහෙනම් මේක සුළු කරන්න තියෙන්නේ මම වැඩි වේලාවක් ගත වෙන්නේ නැති වෙන්න මේක හදන්න මෙතනට කැල්කියුලේටර් අරගෙන ඉන්නම් හරි මම කැල්කියුලේටර් එක ගන්න වෙලාව නාස්ති වෙන එක අමම කරගන්න හොඳේ හරි මොකද්ද තියෙන්නේ 1.5 ගුණ කරන්න තියෙනවා 4200න් ගුණ කරන්න තියෙනවා 70න් 441.3 441.3යි මේක ජූල් වලින් එන්නේ එහෙනම් මේක ඔයාට කිලෝ ජූල් කරන්න පුළුවන් 1000න් බෙදලා 441යි කිලෝ ජූල් කියලා එනවා පැහැදිලිනේ එතකොට ඔන්න ඒක හරි මෙයාගේ ක්ෂමතාවය 1 කිලෝවොට් නම් මේකට ගත වෙච්ච කාලය විනාඩි 8යි නම් විද්‍යුත් ශක්තිය හොයන්න කියලා කියනවා right එතකොට E සමානයි PT හරි P ඇවිල්ලා කීයද මෙතන ක්ෂමතාවය 1 කිලෝවොට් ඒ කියන්නේ 1000යි වොට් 1000යි 1යි කියලා කියන්නේ කිලෝනේ කිලෝ කියන්නේ 1000යි මේක වැඩි කරන්න ඕන කාලය තප්පර වලින් හරි විනාඩි 8යි කියලානේ තියෙන්නේ විනාඩි 8යි කියලා කියන්නේ මේක 60න් වැඩි කරන්න ඕන තප්පර කරන්න එහෙනම් මෙතනින් එනවා ජූල් කොච්චරක්ද 8 වරක් 6 නම් 40 8 වරක් 6 කීයද 48යිනේ 48යි බිඳුවයි බිඳු 3 ජූල් වලින් එනවා ඒ කියන්නේ 480යි කිලෝ ජූල් වලින් දැන් මෙතනදී 480ක කරන්ට් එකක් වැය වෙලා 441යි වැඩේ වෙලා තියෙන්නේ කරන්ට් එකෙන් දීලා තිනවා 480ක් 441ක වැඩක් තමයි වෙලා තියෙන්නේ ඒ කියන්නේ දැන් මොකක් හරි මෙතන අවුලක් නේ හරියට මෙන්න 480ක් දුන්නා නම් 480 මතන තියෙන්න එපා දීලා තිනවා වැඩිපුර වෙලා තියෙන්නේ අඩුවෙන් හරි වමට ගහලා කවුරු හරි නේ මොකක්ද වෙලා තියෙන්නේ ඇයි මේ දුන්න තාපයෙන් කොටසක් අපත යනවනේ පුතේ හරි කොහොමද අපත යන්නේ බාහිර පරිසරයට තාපය හානි වෙන ওই විදිහට අපත යනවා right ඒතර කොහොම හරි අපි දැන් B කොටස හොයලා ඉවරයි එකම එම නිවසේ දිනකට 4 වතාවක් මේකේ මේව කරනවා නම් හරි නිවැසියන්ට දින 30ක මාසයක් තුල ජලය රත් කිරීමට වැය කරන විදුලි ඒකක ගණන හොයන්න කියලා කියනවා හරි දැන් මෙතනදී විද්‍යුත් ශක්තිය හොව දැන් මේක දිනකට 4 වතාවක් කරනවා නම් හරි දැන් අපිට මෙතන විදුලි ශක්තිය හොයන්න තියෙන්නේ ඒක හොයන්නේ කොහොමද
විද්‍යුත් ශක්තිය හොයන විදිහ තමයි HP බෙදීම 1000 නැත්නම් pH බෙදීම 1000 කියලා මතකද මම කියලා දුන්නා. හරි. pH බෙදීම 1000. එතකොට P කියලා කියන්නේ මෙයාගේ ක්ෂමතාවයනේ. මෙයාගේ ක්ෂමතාවය 1000යි. ඒක 1000න් බෙදන්න ඕන කිලෝවොට් කරන්න. ඒක තියලා දාලා තින්න පැය ගාන. පැය ගාන. ඒ කියන්නේ විනාඩි 8ක්නේ. මේ වගේ 4 වතාවක් කියලා කියන්නේ 8 වරක් 4 32යි. හරි. විනාඩි 32ක් වැය වෙනවා දවසකට. විනාඩිනේ හැබැයි ඒක පැය කරන්න ඕන. පැය කරන්න මොකද කරන්නේ? 60න් බෙදන්න ඕන. පැය කරන්න නම් 60න් බෙදන්න එපාය. හරි. විනාඩි 60ක් පැයයිනේ. ඒක මොකද කරන්නේ? ඒ වගේ දවස් 30ක්. එහෙනම් මේක මේ වගේව දවස් 30ක්. එහෙනම් මේක තව පාරක් 30න් මොකද කරන්නේ? වැඩි කරනවා. දැන් බලන්න මේක සුළු කරලා කීය දෙන්නේ කියලා. 1000ට 1000 කැන්සල් වෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. මේකට 1යි මේකට 2යි. 32 දෙකෙන් බෙද්දාම කීයද? 16යි කිලෝවොට් පැය වලින් එනවා. හරි. 16යි කිලෝවොට් පැය වලින් එනවා. හරි. ඔන්න ඒකත් අපි හෙව්වා. කේස් එකක් නැහැ. හරි. ඊට පස්සේ කරන්ට් එක ජනනය කරන්න සූර්ය කෝෂ භාවිතා කෙරෙහි වර්තමානයේ දැඩි අවධානයක් යොමු ඇත. සූර්ය කෝෂ සෝලාර් පැනල් සෝලාර් සෙල් වලින් right. සූර්ය කෝෂ සකස් කිරීමට අවශ්‍ය මූලික ඉලෙක්ට්‍රොනික උපාංගය කුමක්ද කියලා අහනවා. ඩයෝඩය. ඩයෝඩ වලින් තමයි සූර්ය කෝෂ හදන්නේ. ඩයෝඩ. ඩයෝඩ වලින් තමයි මේක හදන්නේ. එම උපාංගය මත සූර්ය කිරණ පතනය වූ විට සිදුවන්නේ කුමක්ද කියලා අහනවා. මේ ඩයෝඩ වලට සූර්ය කිරණ පතිත වුනහම මොකද වෙන්නේ කියලා අහනවා. නේද? විද්‍යුත් ධාරාවක් හටගනී. හරි? විද්‍යුත් ධාරාවක් හටගනී. right? විද්‍යුත් ධාරාවක් හටගනී. සූර්ය පැනලයක් වෙනුවෙන් හැඳින්වන්නේ කුමන ආකාරයේ සැකසුමක්ද කියලා අහනවා. ඉහත ලෙස ඇති සූර්ය කෝෂ ගණනාවක් ශ්‍රේණිගතව සහ සමාන්තරගතව සම්බන්ධ කර අර වගේ සූර්ය කෝෂ ගොඩක් ශ්‍රේණිගතවයි සමාන්තරගතවයි සම්බන්ධ කරපු ලොකු පද්ධතියකට තමයි සෝලාර් පැනල් එකක් කියලා කියන්නේ. හරි? ඔයාලන් ඇඳලා පෙන්නන්නත් පුළුවන්. නිකන් මේ වගේ මේක සෝලාර් සෙල් එකක් සූර්ය කෝෂයක් කියලා හිතන්නකෝ. මෙන්න මෙහෙම සූර්ය කෝෂ අපි තුන් මෙහෙම තුනක් තියනවා කියලා මෙහෙම right? තුනක් හරි. මේ වගේ තවත් තුනක් තියෙනවා මෙහෙම. මේ වගේ තවත් තුනක් තියෙනවා මෙන්න මෙහෙම. හරි. ඔහොම ශ්‍රේණිගතවත් සෙට් වෙලා සමාන්තරගතවත් සෙට් වෙලා. ශ්‍රේණිගතවත් සෙට් දැන් මේ තුන ශ්‍රේණිගතයිනේ. මේ ටිකයි ගත්තම සමාන්තරගතයිනේ. ওই විදිහට ශ්‍රේණිගතව සහ සමාන්තරගතව සෙට් කරාම තමයි අපි කියන්නේ ඊළඟට විදුලිය ජනනය කිරීමට සූර්ය කෝෂ භාවිතයේ ඇති වාසියක් ලියා දක්වන්න කියලා කියනවා. වාසියක් ලියන්න කියලා කියනවා. මෙතනදී සූර්ය කෝෂ නේද? පුනර්ජනනය කළ හැකි වීම. හරි. එතකොට නේද? නොමිලේ ලැබීම. ඒ වගේ මොකක් හරි වාසියක් ලියන්න පුළුවන්. ওই විදිහට පුතේ ඔය C කොටස මම කරලා ඉවර කරා. මොකද මේක ටිකක් අමාරුයි කියලා හිතන කට්ටිය ගොඩක් ඉන්න නිසා හරි. ඔයාලත් හිතනවා ඉතින් මේක අමාරු කියලා. ඒක නිසා තමයි මම මේ වැඩේ කරේ. right? එතකොට අදට දරුවෝ අපි පාඩම මෙතනින් මේ සාකච්ඡාව අහවර කරමු එහෙනම්.